ආයුබෝවන් දරුවනේ සුබ දවසක්. ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ ආර්ථික විද්‍යා වැඩසටහනක් සමගින් අප මේ සම්බන්ධ වෙන්නේ 13 ශ්‍රේණියේ ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ 10 වන නිපුණතාව පිළිබඳව සාකච්ඡාව පසුගිය සතියේ අපි ආරම්භ කළා. ඒ තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට. අද විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරයේ ගවේෂණය කරයි කියන 10 වෙනි නිපුණතාව යටතේ එන නිපුණතා මට්ටම් සාකච්ඡා කරනවා. එහෙමනම් අපි මුලින්ම බලමු 10/6 නිපුණතා මට්ටම කුමක්ද කියලා. ඒ තමයි විදේශ විනිමය අනුපාතික ක්‍රම තුලනාත්මකව විස්තර කරයි. විදේශ විනිමය අනුපාත ක්‍රම තුලනාත්මකව විස්තර කරයි කියන නිපුණතා මට්ටම. හොඳයි, මේ යටතේ අප බලාපොරොත්තු වෙනවා අද සාකච්ඡාව අවසන් වෙනකොට ඔබ තුල වර්ධනය වන ඉගෙනුම් ඵල ලෙස දකින්න ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය හඳුන්වා පාවෙන නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයට සාපේක්ෂව එහි වාසි දක්වීම. පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය හඳුන්වා දීම. නාමික සඵල විනිමය අනුපාතිකය හඳුන්වමින් එය ගණනය කරන ආකාරය පැහැදිලි කිරීම. මූර්ත සඵල විනිමය අනුපාතිකය හඳුන්වමින් එය ගණනය කරන ආකාරය පැහැදිලි කිරීම. ඒ වගේම ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය හඳුන්වමින් එය ගණනය කරන ආකාරය පැහැදිලි කිරීම. මෙන්න මේ කුසලතාවන් ඔබ තුල වර්ධනය වෙයි කියලා මා විශ්වාස කරනවා අද සාකච්ඡාව අවසන් වෙනකොට. හොඳයි දරුවනේ. එහෙමනම් අපි පසුගිය සතියේ සාකච්ඡා කරපු කාරණාව පිළිබඳව යලි මතක් කළොත් පසුගිය සතියේ අපි කතා කළා පාවෙන හෙවත් නම්‍ය විනිමය අනුපාත ක්‍රමය ගැන. එහි වාසි අවාසි පිළිබඳව. අද අපි එතෙන් සිට සාකච්ඡාව ආරම්භ කරනවා ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. කුමක්ද ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක් කියන්නේ? රටක මූල්‍ය අධිකාරිය විසින් තීරණය කළ විනිමය අනුපාතිකය නැවත මූල්‍ය අධිකාරිය විසින්ම වෙනස් කරන තෙක් එකම මට්ටමක පවතින්නේ නම් එය ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් ලෙස හඳුන්වයි. ඔබට මතක ඇති විනිමය අනුපාතිකය කියලා කිව්වේ රටක මුදල් විදේශ මුදල් සමග හුවමාරු වන අනුපාතිකය. අන්නේ අනුපාතිකය මූල්‍ය අධිකාරිය විසින් තීරණය කළාට පස්සේ ඒ තීරණය කළ විනිමය අනුපාතිකය නැවත මූල්‍ය අධිකාරිය විසින්ම වෙනස් කරන තෙක් නොවෙනස්ව එකම අගයක පවතිනවා නම් අපි කියනවා ස්ථාවර විනිමය අනුපාතිකයක් කියලා. එතකොට මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය දරුවනේ ලෝකයට හඳුන්වා දෙන්නේ බොහෝ ඈත අතීතයේ අපි කියනවා රන්මිනුම් ක්‍රමය භාවිතා වෙන යුගයේ මේ රන්මිනුම කියන ක්‍රමය 1970 ගණන් වෙනකොට අභාවයට යනවා. ඒ යුගය පටන් ගත්ත දෙයක් තමයි ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය කියන එක මහා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් මූලිකත්වය අරගෙන. අපි ඊතරම් දුර නොගොස් ආවොත් ස්ථාවර විනිමය අනුපාතිකයක් කියන එක දැන් ඔබ හඳුනගත්තා. විනිමය අනුපාතිකයේ තීරණය වුණාට පස්සේ නොවෙනස්ව කාලාන්තරයක් තිස්සේ පවතිනවා නැවත මූල්‍ය අධිකාරිය වෙනස් කරන අවස්ථාව දක්වා. හොඳයි. අන්න එහෙම පවතින විනිමය අනුපාතිකයක වාසි සහ අවාසි පිළිබඳව අපි කතා කරලා බලමු. අපි මුලින්ම බලමු දරුවනේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමයක වාසි සහගත අවස්ථා මොනවද කියලා. ස්ථාවර විනිමය අනුපාතිකයක් තියෙනකොට ආනයනකරුවන්ට ඇතිවන අවදානම අඩුයි. ඒ කියන්නේ විනිමය අනුපාතිකය වෙනස් වෙන්නේ නැහැ කියලා ආනයනකරුවෝ දන්න නිසා ඔවුන්ට දිගුකාලීන ගිවිසුම්ගත ගනුදෙනු වලට යන්න පුළුවන්. මොකද ඔවුන් දන්නවා අද කිසියම් ඉලක්කයක් ඇතුව විදේශ විනිමය
මිලදී ගැනීමට වුන් බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේදී ගෙවීම් කරන්න ඒ සඳහා වැය කළ යුතු දේශීය මුදල් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කියලා දන්නවා. ඒ නිසා අවිනිශ්චිත බවක් නැහැ. අන්න එහෙම තියෙන එක වෙළඳ ගනුදෙනු දිරිමත් කරනවා. ඒක වාසියක් මේ ස්ථාවර විනිමය අනුපාතයක් තියෙන එක. දෙවෙනි කාරණය තමයි දරුවනේ විනිමය අනුපාතික ස්ථාවර නිසා විදේශ ආයෝජකයන්ට විදේශ ණය සැපයුම් කරුවන්ටත් ඇතිවන අවිනිශ්චිත බව අඩු වෙනවා. මොකද විදේශ ආයෝජකයන්ට විදේශ මුදල් රටක් ඇතුළට අරගෙන එනකොට ඔවුන්ට රටට ආවට පස්සේ දේශීය මුදල් බවට පරිවර්තනය කරගන්න සිද්ධ වෙන නිසා එහෙම පරිවර්තනය කරාම ලැබෙන මුදල් ප්‍රමාණය ගැන හරියටම නිශ්චිතව අදහසක් නැත්තම් ඔවුන් අධෛර්යවත් වෙනවනේ. හැබැයි ස්ථාවර විනිමය අනුපාතිකයක් යටතේ එහෙම නැහැ. විනිමය අනුපාතය නොවෙනස්ව තියෙන නිසා ඔවුන්ට විශ්වාසයක් තියෙනවා මේ මුදල් පරිවර්තනය කරාම ලැබෙන අගය නොවෙනස්ව තියෙනවා කියලා. ඒක වාසියක් විදේශ විනිමය ස්ථාවරව තියෙනකොට. තුන්වෙනි එක සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයේ කළමනාකරණය කිරීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ විනිමය අනුපාතිකයේ නිතර වෙනස් වෙනව නම් දේශීය මුදලින් ගණනය කරපු ණයබර වෙනස් වෙනවා. ඊළඟට සැලසුම් කර විදේශීය ගෙවීම් දේශීය මුදලින් වෙනස් වෙනවා. ඒ වගේම දේශීය වශයෙන් උද්දමනය වගේ දේවල් වලට විදේශ මුදල් වලින් ඇති වෙන බලපෑම වෙනස් වෙනවා. මෙන්න මේවා කළමනාකරණය කරන්න අමාරුයි විදේශ විනිමය වෙනස් වෙනවා. හැබැයි ස්ථාවරව තියෙනකොට ඒ කළමනාකරණය පහසුයි. ඒක වාසියක්. ඒ වගේම තව වාසියක් තමයි ස්ථාවර විනිමය අනුපාතිකයක් පවතිනකොට සමපේක්ෂණ චේතනාවෙන් විදේශ ව්‍යවහාර මුදල් ඉල්ලුම් කිරීම අධෛර්යවත් කරනවා. දැන් දරුවෝ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ සමපේක්ෂණ චේතනාවෙන් ඉල්ලුම් කරනවා කියන්නේ මොකද්ද? ඇත්තටම මේ විදේශ විනිමය ඉල්ලන්නේ භාණ්ඩ ආනයනය කරන්නවත් එහෙම නැත්නම් විදේශවල ආයෝජනය කරන්නවත් සංචාරය කරන්නවත් නෙමෙයි. විදේශ විනිමයේ අගය වෙනස් වීම මත Tamanට වාසියක් කරගන්න. ඒ කියන්නේ අඩු මිලට අරගෙන වැඩියෙන් විකුණන්න. අන්න එහෙම හැඟීමක් එහෙම අවස්ථාවක් කෙනෙකුට උදා වෙන්නේ විනිමය අනුපාතිකය වෙනස් වෙනව නන්නේ. හැබැයි වෙනස් වෙන්නේ නැත්නම් එහෙම හිතන්න කාටවත් ඕනේ නැහැ. අන්න ඒක නිසා සැබෑ ආර්ථික කටයුතු වෙනුවෙන් නොවන මිලදී ගැනීම අධෛර්යවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සමපේක්ෂණය අධෛර්යවත් කරනවා. ඒක ආර්ථිකයේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න හොඳ වාතාවරණයක් උදා කරනවා. තව වාසියක් විනිමය අනුපාතිකයේ වෙනස් වීම මගින් අපනයන කරුවන්ට වාසි ලබාගත නොහැකි බැවින් අපනයනවල තරඟකාරීත්වය ඉහළ නංවා ගැනීමට අපනයන කරුවෝ පෙළඹෙනවා. ඒ කියන්නේ දරුවනේ විනිමය අනුපාතය වෙනස් වෙනකොට භාණ්ඩ අපනයනය කරන අයට වාසියක් ලබා ගැනීම ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ විනිමය අනුපාතිකය පිරිහෙනවා කියලා යාලා දකිනවා නම් විදේශ රටවලින් ලැබෙන මුදල් වල දේශීය මුදල් වලට පරිවර්තනය කරාම ලැබෙන අගය ඉහළ යනවා. ඉතින් ඒක නිසා මේ ඒ අය ඒක මත බලාපොරොත්තු තියාගෙන තමන්ගේ අපනයනවල තරඟකාරී බව ලෝකෙ වැඩි කරගන්න උත්සාහ නොකර ඉන්න පුළුවන්. හැබැයි ස්ථාවර විනිමය අනුපාතිකයක් තියෙනකොට එහෙම බෑ. එයාලා දන්නවා විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති නිසා එහෙම වාසියක් ලැබෙන්නේ නැහැ. වාසි ලැබෙන්න නම් අපනයන තරඟකාරීත්වය වැඩි කර ගන්නම ඕනේ. එතකොට අන්න එහෙම පෙළඹවීමක් ඇතිවීම ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයේ වාසියක්. ඉතින් මම ඔයාලට කිව්වේ වාසි කීපයක් විතරයි. තව තියෙනවා. අපි බලමු මේකේ අනිත් පැත්ත. විදේශ විනිමය අනුපාතික ස්ථාවර වීම වාසි වගේම අවාසි ඇති කරනවා. මොනවද දරුවනේ අවාසි? මෙන්න අවාසි කීපයක්. එකක් බාහිර සමතුලිතතාව පවත්වා ගැනීමට අභ්‍යන්තර සමතුලිතතාව කැපකිරීමට සිදුවීම. මේක හරි භයානක ප්‍රකාශයක් බලනකොට. බාහිර සමතුලිතතාව කියේ මොකද්ද? බාහිර සමතුලිතතාව කිව්වේ ගෙවුම් තුලනේ සමතුලිතතාව. කියන්නේ විදේශ රටවල් එක කරන ගනුදෙනු වල සමතුලිතතාව.
අභ්‍යන්තර සමතුලිතතාව කිව්වේ ඇත්තටම සමාහාර ඉල්ලුම සමාහාර සැපයුම මේ ආයතින් තීරණය වෙන මිල මට්ටම උද්දමනය සේවා නියුක්තිය මේ වගේ කාරණා. එතකොට දරුවනේ මතක තියාගන්න ස්ථාවර විනිමය අනුපාතිකයක් තියෙනකොට ඔය විනිමය අනුපාතිකය ඉබේ ස්ථාවරව තියෙන්නේ නැහැ. ඕක ස්ථාවර කරන්න ඕනේ. කවුද ස්ථාවර කරන්නේ? මහ බැංකුව ස්ථාවර කරන්න ඕනේ. ස්ථාවර කරන්නේ කොහොමද? කරන්න නම් විනිමය අදීල්ලුමක් ඇති වෙනකොට ඒ අදීල්ලුම සම්පූර්ණ කරන්න ඕනේ. අදි සැපයුමක් ඇති වෙනකොට ඒක වහාම හකුලුවා ගන්න ඕනේ. මිලදී ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වැඩේ කරනකොට අභ්‍යන්තර ආර්ථිකයේ ක්‍රියාවලිය බලපානවා. විදේශ විනිමය මිලදී ගන්න වෙලාවක දේශීය මුදල් සැපයීම වැඩි වෙනවා. විදේශීය විනිමය මුදාහරණ වෙලාවක දේශීය මුදල් සැපයීම අඩු වෙනවා. ඒතකොට රටේ අභ්‍යන්තරයේ අවුල් වියවුල් ගොඩක් ඇති වෙනවා. මේක ස්ථාවර කරන්න ගියහම. ඕක විදේශ විනිමය අනුපාතිකේ ස්ථාවරව පවත්වා ගැනීමේ අවාසියක් විදියට අපිට පෙන්වන්න දෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි දරුවනේ ඔබ දැන් දකින්නේ තිරේ ස්ථාවර විනිමය අනුපාතිකයේ අධිතක්සේරුවක් හෝ ඌනතක්සේරුවක් පැවතුනොත් එය නිරතුරුව ගෙවුම් ශේෂ හිඟයක් හෝ අතිරික්තයක් ඇතිවීමට හේතු වේ. මේකෙන් කියන්නේ මෙහෙම දෙයක්. විනිමය අනුපාතය තීරණය වුණාට පස්සේ ස්ථාවර ක්‍රමයට යටතේ අපිට පේන්නේ එක අනුපාතයයිනේ. එතකොට ඒක සැබෑ අගයට වඩා ඉහළින් තියෙනවද සැබෑ අගයට වඩා පල්ලෙහායින් තියෙනවද කියලා අපි දන්නේ අපිට පේන්නේ. බැරි වෙලා හරි සැබෑ අගයට වඩා ඉහළින් තිබුණොත් එසේ තිබීමම ගෙවුම් ශේෂ හිඟය තවදුරටත් වැඩි කරන්න හේතු වෙනවා. එතකොට අපි ඒක දන්නේ නැහැ. ඒක ස්ථාවර ක්‍රමයක තියෙන අවාසියක්. ස්ථාවර නොවුනනම් විනිමය අනුපාතක වෙනස් වෙනකොට අපිට පේනවා. තිබිච්ච අගය සැබෑ අගයට ආසන්නද වැඩිද අඩුද කියලා පේනවා. හැබැයි මේකේ පේන්නේ නැහැ. පේන්නේ නැති එක අවාසියක් ස්ථාවර විනිමය අනුපාතිකයක තියෙන. පැහැදිලිද? ඊළඟ කාරණය බලමු. ස්ථාවර විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යන විට මතුවන විදේශ විනිමය හිඟේ හෝ අතිරික්තය පියවීමට මූල්‍ය අධිකාරියට විශාල විදේශ සංචිත පවත්වාගෙන යාමට සිදුවීම ඔන්න තව අවාසියක්. ඇයි මෙහෙම වෙන්නේ? මම දැන් ටිකකට කලින් ඔයාලට කිව්වා මේ අනුපාතය ස්ථාවරව තියෙනකොට ඉබේ තියෙන්නේ නැහැ. අදිල්ලුමක් ඇති වුණොත් අදිල්ලුම සම්පූර්ණ කරන්න ඕනේ. අදි සැපයීමක් ඇති වුණොත් ඒක මිලට ගන්න ඕනේ. විදේශ විනිමය වෙළඳ පොලේ. ඒක කරන්න නම් මහ බැංකුව සූදානමින් ඉන්න ඕනේ විදේශ මුදල් ගොඩක් තියාගෙන විදේශ මුදල් සංචිතයක් තියාගෙන ඉන්න ඕනේ. හිඟයක් ඇති වුණොත් මුදාහරින්න. වැඩියෙන් තිබුණොත් ආපහු ගන්න. මෙන්න මේ කාර්යයට මහ බැංකුවට සංචිත විශාල ප්‍රමාණයක් තියාගන්න වෙනවා නිකරුණේ. ඉතින් අන්න ඒක ස්ථාවර ක්‍රමයක තියෙන අවාසියක්. තවත් අවාසියක් ඔබට දකින්න පුළුවන්. ඒ තමයි මෙහෙම තියාගන්න සංචිතය යම් විදියකින් ෂේ වෙලා දිගටම ෂේ වෙලා යනවනම් ඊළඟට මොකද දරුවනේ වෙන්නේ? දැන් සංචිත ෂේ වෙනවා. සංචිත ෂේ වෙන්නේ මොකක් කරන්න ගිහිල්ලාද? විදේශ විනිමය අනුපාතික ස්ථාවරව තියාගන්න ගිහිල්ලා තමයි සංචිත නැති වෙලා යන්නේ. එතකොට සංචිත ෂේ වීමේ අවසානය කුමක්ද? අවසානයේ ආණ්ඩුවට සිද්ධ වෙනවා රටින් පිටතට මුදල් ගලාගෙන යන එක වළක්වන්න, සීමා කරන්න. ඒ කියන්නේ ආනයන සීමා කරන්න සිද්ධ වෙනවා. ආනයන සීමා කරන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආනයන සීමා කරනකොට අර විදේශ රටවලින් අඩු මිලට භාණ්ඩ ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ රට තුරට ගෙන්නගෙන සුබසාධන මට්ටම ඉහළ නංවා ගන්න තිබුණු අවස්ථාව තමයි කැප වෙන්නේ. ඒක ස්ථාවර ක්‍රමයක තියෙන අවාසියක් විදියට දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. දැන් අපි ඔය බැලුවේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක තියෙන වාසි සහ අවාසි. අපිට පුළුවනි දැන් සාකච්ඡා කරන්න පාවෙන විනිමය අනුපාතිකයක තියෙන වාසි සහ අවාසි.
දැන් මෙතනදී ඔයාලට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි මතක තියාගන්න හොඳට ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමේ වාසියක් කියලා අපි යමක් කිව්වනම් ඒක පාවෙන ක්‍රමයේ අවාසියක්. ඒ වගේම ස්ථාවර ක්‍රමයේ අවාසියක් කියලා කිව්වනම් යමක් ඒක මතක තියාගන්න පාවෙන විනිමය අනුපාත ක්‍රමයක වාසියක් බවට පත් වෙනවා. මේ දෙක එකිනෙකට හුවමාරු කරගන්න පුළුවන් අපිට. හොඳයි. දැන් ඔබ තිරේ දකිනවා නම්‍ය විනිමය අනුපාත ක්‍රමයේ වාසි. පළවෙනි කාරණය තමයි නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් අධිතක්සේරුවකට හෝ ඌනතක්සේරුවකට ලක් වෙන්න ඉඩක් නැහැ. ඇයි? එහෙම නොවෙන්නේ නම්‍ය විනිමය අනුපාතිකයේ තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුව. එහෙමනම් දරුවනේ ඉල්ලුම සැපයුම මගින් තීරණය කරපු විනිමය අනුපාතිකයක් එහි සැබෑ අගයේ පවතිනවා කියලා අපි පිළිගන්නවා. එහෙනම් නම්‍ය විනිමය අනුපාතයක් අධිතක්සේරු වෙලා තියෙන්නත් බෑ ඌනතක්සේරුවකට ලක් වෙලා තියෙන්නත් බෑ. ඒක වාසියක්. දෙවෙනි වාසිය තාත්වික විනිමය අනුපාතිකයක් පවත්වා ගන්නා බැවින් ගෝලීය ආර්ථික සම්පත් විකල්ප භාවිතයන් අතර වඩාත් කාර්යක්ෂම ආකාරයට බෙදී යයි. ඒ කියන්නේ කලින් එකටම සම්බන්ධයි විනිමය අනුපාතිකයේ තියෙන සැබෑ මිල කෘත්‍රිම ලෙස තීරණය වුණු මිලක් නෙමෙයි. ඒක නිසා ආර්ථිකයේ සම්පත් ගෝලීය වශයෙන් බෙදා හරිනකොට කියන්නේ රටවල් අතර බෙදා හරිනකොට වඩාත්ම කාර්යක්ෂම විදියට බෙදා හරින්න පුළුවන්. මොකද මිල කෘත්‍රිම ලෙස තීරණය වූ එකක් නොවන නිසා. ඊළඟ වාසිය මම මෙහෙම දක්වනවා. බලන්න නම්‍ය විනිමය අනුපාත ක්‍රමය මගින් බාහිර සමතුලිතතාව નિરાයාසයෙන් ගොඩනැගෙන බැවින් ප්‍රතිපත්ති සම්පාදකීන්ට අභ්‍යන්තර සමතුලිතතාව උදෙසා තම පූර්ණ ප්‍රයත්නය යෙදවිය හැකිය. ඒක මොකද්ද? කලින් මම කිව්වා ස්ථාවර විනිමය අනුපාතයක් තියෙනකොට බාහිර සමතුලිතතාව රැකගන්න අභ්‍යන්තර සමතුලිතතාව කැප කරන්න වෙනවා කියලා. හැබැයි පාවෙන විනිමය අනුපාතයක් තියෙනකොට එහෙම නැහැ. විනිමය අනුපාතය රැකගන්න ගිහිල්ලා අභ්‍යන්තර සමතුලිතතාව රැකගන්න මේ කැප කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වඩා නියතව කියනවා නම් දරුවනේ පාවෙන විනිමය අනුපාතිකයක් තියෙනකොට නිදහසේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි ඊළඟ කාරණේ දක්වලා තියෙන්නේ. මූල්‍ය ප්‍රතිපත්තියේ බාහිර සාධකවල බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් නිසා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මූල්‍ය ප්‍රතිපත්ති නිදහසේ යොදාගත හැකිය. එතකොට පළවෙනි කාරණේදී එතන කිව්වේ මොකද්ද? ප්‍රතිපත්ති සම්පාදකයන්ට බාහිර සමතුලිතතාව ගැන කරදර වෙන්න ඕනේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන නිසා අභ්‍යන්තර සමතුලිතතාව ගැන වග බලාගෙන ප්‍රතිපත්ති මෙහෙවන්න පුළුවන්. දෙවෙනි වාසිය තමයි බාහිර සාධක වලින් දේශීය ආර්ථිකයට වෙන බලපෑම අඩු වෙනවා. වඩා නියතව කියනවා නම් මූල්‍ය ප්‍රතිපත්තියට වෙන බලපෑම අඩු වෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. එපමණක් නෙමෙයි තව වාසි අපිට දක්වන්න පුළුවන්. බලන්න මේ වාසිය. විනිමය අනුපාත තීරණය වීමේදී වෙළඳපොළ සමතුලිත වන නිසා විදේශ විනිමය හිඟයක් හෝ අතිරික්තයක් ඇති නොවේ. එම නිසා විශාල විදේශ විනිමය සංචිත ප්‍රමාණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවේ. දැන් මොහොතකට කලින් මම කිව්වා ස්ථාවර විනිමය අනුපාතයක් තියාගන්න ගියොත් විශාල විනිමය සංචිතයක් තියාගන්න ඕනේ මහ බැංකුව. දැන් මේකෙදි එහෙම එකක් නැහැ. ඒක නිසා අනවශ්‍ය ලෙස සංචිත රාශීකරණය කරගන්න අවශ්‍යතාවක් නැහැ. ඊළඟ වාසිය තමයි ආනයන අපනයන පාලනය සඳහා ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු නොවන බැවින් වඩා උචිත විවෘත වෙළඳාම් මගින් සමාජ සුබ සාධනය උපරිම වශයෙන් භුක්ති විඳින්න අවස්ථාවක් දෙන්න පුළුවන්.
අර කලින් කියපු ස්ථාවර විනිමය අනුපාතයක් තිබුණා නම් ඕක රැක ගන්න. ආනයනය පාලනය කරන්න වෙනවා. ඒ සඳහා තීරුබදු පනවන්න වෙනවා. තීරුබදු නොවන සම්බාධක දාන්න මේ මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. පාවෙන හෙවත් නම්ම්‍ය විනිමය අනුපාතිකයක් තියෙන අවස්ථාවේදී. දැන් ඔය කතා කරපු වාසි ඔතනින් අවසන් නැහැ. ඔබට තව කීපයක් එකතු කරගන්න පුළුවන්. මම කීපයක් විතරයි දැක්කුවේ. ඊළඟට අපි අනිත් පැත්ත බලමු. අවාසි. ඕනම දෙයක දෙපැත්තක් තියෙනවනේ. ස්ථාවරක මේක වාසි තිබුණා, අවාසි තිබුණා. ඒ වගේම නම්ම්‍ය විනිමය අනුපාතිකයකත් හෙවත් පාවෙන විනිමය අනුපාතිකයකත් අවාසි නැතුවා නොවේ. අවාසි තියෙනවා. මෙන්න මේ වගේ කීපයක්. පළවෙනි එක බලන්න. විනිමය අනුපාතිකයේ නිරන්තරයෙන් උස් පහත් වීම ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනයට බාධාවකි. ඒක ඇත්ත නේද? ඇයි? ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු ගිවිසුම් අත්සන් කරනකොට සමහර වෙලාවට අද භාණ්ඩ ඇව්වහම මාස 3කින් පස්සේ තමයි මුදල් හම්බෙන්නේ. සමහරට මාස 6කින් පස්සේ මුදල් හම්බෙන්නේ. අන්න ඒ වගේ වෙළඳ ගිවිසුම් වලට යනකොට ඒවා අධෛර්යවත් වෙනවා. ඇයි? ගිවිසුම් ගත වෙන පාර්ශවයන් දන්නේ නැහැ තව මාස 3කින් සල්ලි හම්බෙනකොට ඒ මුදල් දේශීය මුදල් වලට පරිවර්තනය කරාම කොච්චර මට මුදල් ප්‍රමාණයක් ලැබෙයිද? දන්නේ නැහැ. හරියටම කියන්න බෑ. පුරවකථනය කරන්න බෑ. අන්න ඒ නිසා එබඳු ගනුදෙනු අධෛර්යවත් වෙනවා. නම්ම්‍ය විනිමය අනුපාතිකයක් තියෙනකොට. දැන් හිතන්න ශ්‍රී ලාංකිකයෙක් ජපානයේ මෝටර රථයක් ආනයනය කරනවා. ඔහු ජපානයේ මෝටර රථයේ මිල දන්නවා. යෙන් 25000යි. හැබැයි මෙහි විනිමය අනුපාතිකය වෙනස් වෙනවා නම් නිතර ඔහු දන්නේ නැහැ අද වැඩේ පටන් ගත්තාම වරායට මෝටර රථය එනකොට තව මාස 2කින් හෝ 3කින් එදාට කීයක් ගෙවන්න වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා අර වෙළඳ ගනුදෙනු කියන ඒවා අධෛර්යවත් වෙනවා. නම්ම්‍ය විනිමය අනුපාතිකයක් යටතේක අවාසියක්. ඊළඟ කාරණේ බලන්න නම්ම්‍ය විනිමය අනුපාතිකයේ විදේශ ආයෝජකයන්ට හා ණය සැපයුම් කරුවන්ට දැඩි උච්චාවචනයක් නැත්නම් දැඩි අවිනිශ්චිත බවක් ඇති කරයි. මේකත් අපි කලින් කතා කළා. විදේශ ආයෝජකයෝ විදේශ විනිමය රැගෙන යනවා. ඒ රැගෙන එනකොට අපි ඔවුන් දන්නේ නැහැ ඒවා දේශීය මුදලට පරිවර්තනය කරාම ලැබෙන දේශීය මුදල් ප්‍රමාණය. විදේශ වලින් ණය ගන්නවා. ණය අරගෙන දේශීය ආර්ථිකය වියදම් කරන්න ගේන්නේ. එතකොට ඒවට ලැබෙන දේශීය මුදල් ප්‍රමාණය අවිනිශ්චිතයි. ඒක නිසා ඔවුන්ට අපහසුතාවයකටපත් වෙනවා විනිමය අනුපාතිකය පාවෙනව නම් නම්ම්‍ය නම්. ඊළඟ කාරණේ බලන්න. නම්ම්‍ය විනිමය අනුපාතිකයක් පවත්නා විට විදේශ විනිමය වෙළඳපොළ ආශ්‍රිත සමපේක්ෂණ ක්‍රියා බහුල වේ. එමගින් විනිමය අනුපාත උච්චාවචනය තව තවත් තීව්‍ර කරයි. ඔන්න වැදගත් කාරණයක්. නම්ම්‍ය විනිමය අනුපාතිකයක් තියෙනකොට දරුවනේ සමපේක්ෂකයෝ ඕක දිහා ඇහැ ගහගෙන ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා හෙට මොකද වෙන්නේ? අනිද්දා මොකද වෙන්නේ? ලබන සතියේ මොකද වෙන්නේ? තව මාසෙකින් මොකද වෙන්නේ? ඒවා හිතලා තීරණ ගන්නවා. තීරණ අරගෙන එයාට දැනුනොත් තව සති දෙකකින් මේ ඩොලර් එක ඉහළ යනවා. එයාලා මොකද කරන්නේ? අද ඩොලර් මිලදී ගන්න පටන් ගන්නවා. මොකටද? භාණ්ඩානයනය කරන්නද? නෑ. සති දෙකකින් ඩොලර් එක මිල ඉහළ ගියාම විකුණලා දාන්න. විකුණ දාලා ලාභ ගන්න. ඔන්න සමපේක්ෂණය දිරිමත් වෙනවා පාවෙන ක්‍රමයක් තිබුණොත්. ඒක අවාසියක්. මොකද ආර්ථිකයේ සැබෑ කටයුතු වලට විදේශ විනිමය හොයන මිනිස්සුන්ට විදේශ විනිමය නැහැ. සමපේක්ෂකව ඒව අරගෙන. ඉතින් ඕක ස්ථාවර ක්‍රමයක් තිබුණා නම් එහෙම වෙන්නේ නැහනේ. ඇයි? හෙට වෙනස් වෙනවාද කියලා අහුවාම උත්තරේ නැත. අනිද්දා වෙනස් වෙනවද නැත. තව සතියකින් වෙනස් වෙනවද නැත. ඒක නිසා සමපේක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි පාවෙන විනිමය අනුපාත ක්‍රමයකදී සමපේක්ෂණය ඇති වෙනවා. ඇති වෙලා සමපේක්ෂකයේ කටයුතු නිසාම විනිමය අනුපාතයේ උච්චාවචනයන් තවත් වැඩි වෙනවා. තවත් වැඩි වෙනවා. ඇයි? සැබෑ අවශ්‍යතාවන්ට විනිමය ගන්න හිටපු පිරිසට අමතරව
සැබෑ නොවන අවශ්‍යතාවන්ටත් විනිමය ගන්න පිරිසක් බිහි වෙනවා. මේ දෙකම එකතු කරාම විනිමයට තියෙන ඉල්ලුම තව වැඩි වෙනවා. එතකොට විනිමය අනුපාතිකය වෙනස් වෙන්න තිබුණා නම් ඒ තිබුණු ප්‍රමාණයටත් වඩා ඇත්තටම වෙනස් වෙනවා. ඒක නම් මේ විනිමය අනුපාත ක්‍රමයක අවාසියක් විදියට අපිට දක්වන්න පුළුවන්. ඊළඟට තවත් නිරන්තරයෙන් වෙනස් වන විනිමය අනුපාතිකයක් බැවින් සමස්තාර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම දුෂ්කරයි. මම කලිනුත් කිව්වා උද්දමනය වගේ දේවල් වලට. දැන් අද භාණ්ඩ ආනයනයක අපි හිතමු පෙට්‍රෝලියම් තෙල්. තව සතියකින් ගේනකොට විනිමය අනුපාතය වෙනස් වෙලා තියෙන පෙට්‍රෝලියම් ලැබෙන මිල ඉහළ ගිහිල්ලා, හෝ පහළ ගිහිල්ලා. එතකොට රජයේ සැලසුම් කරනවා විදේශ ණය වාරිකයට අපි මෙන්න මෙච්චර ප්‍රමාණයක් වෙන් කරනවා මුදල්. දේශීය වශයෙන් වෙන් කරන මුදල් ප්‍රමාණය සමහරට ඇත්තටම ගෙවෙනකොට මදි වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මිලට ගන්න. මේ වගේ කාරණා නිසා දේශීය ආර්ථිකය කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලු මතුවෙනවා. ඒ වගේම විනිමය අනුපාතයේ උච්චාවචනය වෙනකොට ඒකෙන් වාසියක් ගන්න පුළුවන්කම තියෙන අපනයනකරුවන්ට. ඒක මම මුලදිත් කිව්වා. අන්නේ වාසිය ගන්න බලාගෙන ඔවුන් තමන්ගේ භාණ්ඩවල ගුණාත්මක භාවය වැඩි කරගෙන ඒවායේ පිරිවැය අඩු කරගෙන ජාත්‍යන්තර වෙළඳ පොලේ තරඟකාරී භාණ්ඩයක් ඉදිරිපත් කරන්න තියෙන හැකියාව, ඒකට තියෙන උනන්දුව අඩු කරගන්න පුළුවන්. ඇයි? එහෙම නොකලා කියලා එච්චරම ප්‍රශ්නයක් නැහැ. විනිමය අනුපාතයෙන් ඔයගොල්ලෝ ඒ අයට වාසියක් ගන්න පුළුවන් නම්. ඒක නිසා අර භාණ්ඩවල ගුණාත්මක භාවය ඉහළ නංව ගන්න තියෙන අභිප්‍රේරණය අඩු වෙනවා. පිරිවැය අඩු කරගන්න තියෙන පෙළඹවීම අඩු වෙනවා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක පාවෙන විනිමය අනුපාත ක්‍රමයක අවාසියක්. පැහැදිලිද? හොඳයි. දැන් අපි මෙතෙක් දරුවනේ කතා කළේ ස්ථාවර විනිමය අනුපාතිකය සහ පාවෙන විනිමය අනුපාතිකයේ වාසි අවාසි. දැන් ඔබට කිව්වොත් මේ දෙක සසඳලා බලන්න කියලා ඔබ තේරුම් ගන්න ඕනේ පාවෙන විනිමය අනුපාතිකයේ වාසියක් හැම වෙලාවෙම ස්ථාවර ක්‍රමයක අවාසියක්. ඒ වගේම ස්ථාවර ක්‍රමයක වාසියක් හැම වෙලාවෙම පාවෙන ක්‍රමයක අවාසියක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම දරුවනේ විභාග මට්ටමේදී ඔබට කිව්වොත් මේ දෙක සසඳන්න කියලා මතක තියාගන්න ඔබ එකවර කතා කරන්න ඕන එකම කාරණය ගැන. උදාහරණයක් විදියට ස්ථාවර ක්‍රමයක් පවත්වාගෙන යාමට සංචිත විශාල ප්‍රමාණයක් තබා ගැනීමට අවශ්‍ය වේ. අනිත් පැත්තේ පාවෙන විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යද්දී ඒ බඳු සංචිත පවත්වා ගැනීමක් අවශ්‍ය නොවේ. ඒතර දෙකේම අපි කතා කරේ සංචිත ගැන. ඒ වගේ එකම කාරණය ගැනයි කතා කරන්න ඕනේ. තව එකක් අපි ගත්තොත් ස්ථාවර විනිමය අනුපාතිකයක් පවතින විට ගෙවුම් තුලණය රජයේ මැදහත් වී තුලණය කළ යුතුය. පාවෙන විනිමය අනුපාතයක් තියෙනකොට ගෙවුම් තුලණය ඉබේ තුලණය වේ. ඔන්න සසඳුවා. ඔය වගේ තමයි සංසන්දනයක් කරන්නට ඕනේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ කාරණේ කතා කරන්න. පාලිත විනිමය අනුපාතිකය. මේ වචනයෙන්ම බැලුවහම ඔයාලට පේන පාලිත කියන්නේ පාලනය කරන ලද විනිමය අනුපාතිකය. පාලිත විනිමය අනුපාතිකය කියන්නේ ඇත්තටම මේ අපි මුලින් කතා කරපු ස්ථාවර විනිමය අනුපාතිකය සහ නම්ම විනිමය අනුපාතිකය කියන දෙකේ සංකලනයක්. ඒකේ මිශ්‍රණයක් දරුවනේ. මොකද්ද වෙන්නේ? විනිමය අනුපාතිකය ඉල්ලුම් සැපයුම් බලවේග අනුව හැඩගැහෙන්න ඉඩ දීලා යම් විදියකින් ඒක වෙනස් වෙනකොට වෙනස් වෙන ප්‍රමාණය වැඩි නම් හරි මදි නම් හරි ඒකට රජය මැදහත් වෙනවා. එක පැත්තකින්
පා වෙනවා. ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන්න ආරිනවා. හැබැයි ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන මිල උවමනාවට වඩා ඉහළ යනවා නම් එහෙම නැත්නම් උවමනාවට වඩා පහළ යනවා නම් මොකද කරන්නේ? රජය මැදහත් වෙනවා. අන්න එහෙම ක්‍රමයක් තමයි පාලිත විනිමය අනුපාතිකය කියන්නේ. දැන් බලන්න තිරේ මම පෙන්නනවා ඒ නිර්වචනය එම පරාසය ඉක්මවා වෙනස් වන විට මූල්‍ය අධිකාරිය විදේශ විනිමය වෙළඳපොළට පිවිස විදේශ විනිමය හෝ දේශීය මුදල් විකිණීම හෝ මිලදී ගැනීම මගින් විදේශ විනිමය අනුපාතිකයේ අන්තගාමී දෝලනය පාලනය කරනු ලබයි. එය පාලිත නම්‍ය විනිමය අනුපාතිකයේ හෙවත් කළමනාකරණය කළ නම්‍ය විනිමය අනුපාතිකයේ ලෙස හඳුන්වයි. දැන් මොකද්ද කිව්වේ? ඉල්ලුම සැපයුම අනුව ඉස්සෙල්ලා මිල තීරණය වෙන්න ආරිනවා. ඇරලා බලන් ඉන්නවා ආණ්ඩුව මොකද වෙන්නේ. ඒතර අපි හිතමු ඉල්ලුම වැඩි වෙලා මිල ඉහළ යනවා. ඉහළ යන එක දරා ගන්න බැරි තැනකට යනවනම් අන්න රජය මැදහත් වෙලා අර ඉල්ලුම ඉහළ යාම පාලනය කරනවා. හරිද? අනිත් පැත්තෙන් අපි හිතමු විදේශ විනිමය සැපයුම ඔන්න වැඩි වීගෙන යනවා. සැපයුම වැඩි වෙනකොට මිල මොකද වෙන්නේ? පල්ලෙහා යනවා. ඒතර මේක සුදුසු මට්ටම ඉක්මවා පහළ යනවා නම් ඔන්න ආණ්ඩුව මැදහත් වෙලා සැපයුම වැඩිවීම පාලනය කරනවා. ඔන්න ඔය විදිහට ඉල්ලුමේ සහ සැපයුමේ ඇතිවන චලනයන් එක්තරා සීමාවක් දක්වා විනිමය අනුපාතය හසුරුවන්න ඉඩ දීලා පාලනය කරන විනිමය අනුපාත ක්‍රමයක් අපි කියනවා පාලිත විනිමය අනුපාත ක්‍රමයක් කියලා. පැහැදිලිද? හොඳයි. දැන් අපි කතා කරා දරුවනේ ස්ථාවර ක්‍රමය ගැන කතා කරා. පාවෙන ක්‍රමය ගැන කතා කරා. මේ දෙකේ සංකලනය පාලිත විනිමය අනුපාතය ගැන කතා කරා. මතක තියාගන්න ශ්‍රී ලංකාව අපි මේ විනිමය අනුපාත ක්‍රම හැම එකක්ම අත්හදා බලලා තියෙනවා. අපට විජාතිකයන් නිදහස ලබා දෙන්න කලින් අපි බොහෝ විට පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් පාවිච්චි කළා. නමුත් 1948න් පස්සේ වඩා නියත 49 ඉඳලා ලංකාව ස්ථාවර විනිමය අනුපාතිකයකට ගියා. අපේ රටේ මුදල් අපි විදේශ මුදල් සමග නිශ්චිත අනුපාතයකට සම්බන්ධ කළා. ඒ අනුපාතය විවිධ මුදල් වර්ගවලට දක්වන්න පුළුවන්. නමුත් මම එක උදාහරණයක් දක්වලා තියෙනවා. ඇමරිකානු ඩොලර් එකක් එදා තීරණය කළා ශ්‍රී ලංකාවේ රුපියල් 4.77ක් කියලා. මේ අනුපාතය බොහෝ කලක් ස්ථාවරව තිබුණා. 1949 ඉඳලා 1966 පමණ කාලය වෙනකන් ලංකාව ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක් තමයි අනුගමනය කළේ. ඊළඟට 1968න් පස්සේ 77 වෙනකන් කියන්නේ විවෘත ආර්ථිකය හඳුන්වා දෙනකන් අපේ රටේ අමුතුම ක්‍රමයක් තිබ්බා. ඒකට අපි කියනවා මේ බහුවිධ විනිමය අනුපාත ක්‍රමය කියලා. බහු කියන්නේ එකට වඩා වැඩි. ඒ කියන්නේ ඇත්තට මේ කාලේ විනිමය අනුපාත දෙකක් තිබුණා. ඒ කියන්නේ එකම මුදල් ඒකකයකට හුවමාරු කරන අනුපාත දෙකක් තිබුණා. හුවමාරු කරන අනුපාත දෙකක් එකම මුදල් ඒකකයකට තිබුණා. බහුවිධ විනිමය අනුපාත ක්‍රමය. දැන් ඒ එක අනුපාතයක් අදාළ උනේ අත්‍යවශ්‍ය නොවන ආනයන වලට සහ සාම්ප්‍රදායික අපනයන වලට. අනිත් අනුපාතය අදාළ උනේ අත්‍යවශ්‍ය ආනයන වලට සහ සාම්ප්‍රදායික නොවන අපනයන වලට. එහෙම අනුපාත දෙකක් තිබුණ බහුවිධ අනුපාත ක්‍රමයක්. ඊළඟට අර අපි කිව්ව මේ පාලිත විනිමය අනුපාත ක්‍රමය ඒක ආවේ 1977 ආර්ථිකය විවෘත කිරීමත් එක්ක ඒ ක්‍රමය බොහෝ කලක් අපේ රටේ තිබුණා. 77 ඉඳලා 2001 වෙනකන් 2001 දී ආණ්ඩුව තීරණයක් ගන්නවා අපි යන්න ඕනේ දැන් නම්‍ය විනිමය අනුපාත ක්‍රමයකට කියලා. එතකොට ඒ යුගය වෙනකොට දැන් වර්තමානය දක්වාම බැලුවොත්
අපිට පේනවා ලෝකේ රටවල් බොහෝ සංඛ්‍යාවක් ඒ ගමන් මාර්ගය තමයි අරගෙන තියෙන්නේ. ලෝකේ රටවල් වලින් 50%කට වඩා අදටත් පාවිච්චි කරන්නේ පාවෙන විනිමය අනුපාත ක්‍රමයක් නැත්නම් නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක්. අපි 2001 ජනවාරි 23 වෙනිදා ඉඳලා ලංකාවට හඳුන්වා දුන්නා පාවෙන නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක්. අදටත් දරුවනේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ 2001 ඉඳලා පැවතෙන පාවෙන නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. හැබැයි එක දෙයක් මතක තියාගන්න දරුවනේ මේක ප්‍රායෝගික කාරණයක්. ලෝකේ මම කිව්වා 50%ක් විතර රටවල් ඉන්නවා කියලා මේ පාවෙන විනිමය අනුපාත ක්‍රියාත්මක කරන. ඇත්තම කතාව ඔය කිසිම රටක විනිමය අනුපාතේ පාවෙන්නේ නැහැ. යම් ආකාරයේ මූල්‍ය අධිකාරිය පාලනය කරනවා. හැබැයි අපි ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකාව ඇතුළු මේ රටවල් වල තියෙන්නේ පාවෙන විනිමය අනුපාතිකයක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වන විනිමය අනුපාත ක්‍රමයක්. පැහැදිලිද? හොඳයි. දැන් එන අපි අර පසුගිය සතියේ කරපු සාකච්ඡාව ලංකාවට පැහැදිලිවම අදාළ කරගන්න පුළුවන්. ඉල්ලුම සැපයුම අනුව කොහොමද මිල තීරණය වෙන්නේ? ඇයි මිල වෙනස් වෙන්නේ? ඒ කාරණා ලංකාවට අදාළ කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? හොඳයි. ඊළඟට දරුවනේ මෙන්න මෙහෙම දෙයක් අපිට තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ඔය මේ මුලදී කිව්වනේ විදේශ විනිමය අනුපාතිකය පල්ලෙහා යනකොට රටකට වාසි වෙනවාය, ඉහළ ගියොත් අවාසි වෙනවා. ඒ වගේ කාරණා කීපයක්. එතකොට අපිට මෙහෙම දෙයක් පේනවා. යම් විදියකින් විදේශ විනිමය අනුපාතිකය පහළ වැටිලා. මම මේ පහළ වැටිලා කියනකොට අදහස් කරන්නේ මේ සලකා බලන රටේ මුදල් වලගේ පල්ලෙහා ගිහිල්ලා කියන එක. එහෙම පහළ ගිහිල්ලා කිසියම් වාසියක් අත් වෙන්න තිබුණොත් ඒ වෙලාවෙම ඒ රටේ මිල මට්ටම වැඩි වුණොත් අන්නේ අත් වෙන්න තිබුණු වාසිය නැති වෙලා යනවා. ඒ වගේම මේ ඒ වෙලාවෙම මිල මට්ටම පහළ ගියොත් අර ලැබෙන්න තියුණු වාසිය තව ටිකක් වැඩි වෙනවා. හරිද? ඒක නිසා ඔයාලට පේනවා මේ රටේ මිල මට්ටම කියන එක බලපානවා මේ විදේශ විනිමය අනුපාතිකයේ වෙනස් වීමෙන් රටකට වාසි වෙනවද අවාසි වෙනවද කියන කාරණේ තේරුම් ගන්න. තීරණය කරන්න. ඒක නිසා මේ මිල මට්ටම සම්බන්ධ කරගෙන අපි තව මිනුමක් ගණනය කරලා බලනවා. ඒකට අපි කියනවා මූර්ත විනිමය අනුපාතිකය කියලා. මූර්ත විනිමය අනුපාතිකය. මොකද්ද මූර්ත විනිමය අනුපාතිකය කියන්නේ? රටවල් දෙකක් අතර පවතින මිල මට්ටම් අතර වෙනස්කම් ගලපන ලද විනිමය අනුපාතිකය මූර්ත විනිමය අනුපාතිකයයි. හරිද? real exchange rate කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට real exchange rate කියන්නේ නාමික විනිමය අනුපාතිකයට නැත්නම් nominal exchange rate එකට ගැළපීමක් කරනවා මිල මට්ටම්. කාගේද මිල මට්ටම්ද? අපි විනිමය අනුපාතයේ තීරණය කරන රටවල් දෙකේ මිල මට්ටම්. එතකොට අපිට අවශ්‍ය වුණොත් මේ ජපානයේ යෙන් එක සහ ශ්‍රී ලංකාවේ රුපියල අතර මූර්ත විනිමය අනුපාතිකය ගණනය කරන්න මතක තියාගන්න අපි නාමික විනිමය අනුපාතිකයට ගලපන්නේ ශ්‍රී ලංකාවේ මිල මට්ටම සහ ජපානයේ මිල මට්ටම. දැන් බලන්න තිරයේ දිස්වන මේ සූත්‍රය real exchange rate සමානයි NER කියන්නේ nominal exchange නාමික විනිමය අනුපාතිකය අපි ගුණ කරනවා දේශීය මිල මට්ටම සහ විදේශීය මිල මට්ටම අතර අනුපාතය. PD කිව්වේ domestic price level දේශීය මිල මට්ටම ඉරෙන් උඩ ඉරෙන් යට විදේශීය මිල මට්ටම. එතකොට මේ කතා කරන්නේ ඉන්දියාව ගැන නම් විදේශීය මිල මට්ටම කිව්වේ ඉන්දියාවේ මිල මට්ටම. මේ කතා කරන්නේ ජපානය ගැන නම්
විදේශීය මිල මට්ටමකයි ජපානයේ මිල මට්ටම. පැහැදිලිද? සලකා බලන රටවල් දෙකේ මිල මට්ටම් දෙක තමයි යොදාගන්නේ. මෙන්න මෙහෙම ගැලපීම් කරාම ඔයාලට පේනවා යම් විදියකින් විදේශ මිල මට්ටමයි දේශීය මිල මට්ටමයි දෙක සමාන වුණොත් මොකද වෙන්නේ? වරහන් ඇතුලේ කොටස එකක් වෙනවා. එකක් වුණොත් ඔයාලට පේනවා මූර්ත විනිමය අනුපාතයයි නාමික විනිමය අනුපාතයයි දෙක එක සමානයි. දෙකම එකයි. හැබැයි එහෙම නොවන ඕනෑම වෙලාවක කියන්නේ දේශීය මිල මට්ටම සහ විදේශීය මිල මට්ටම එක සමාන නොවන ඕනෑම වෙලාවක අර වරහන් ඇතුලේ තිබුණු කොටස මොකද වෙන්නේ? එක්කෝ එකට වඩා වැඩි අගයක් එනවා එක්කෝ එකට වඩා අඩු අගයක් වෙනවා. එතකොට මුලින් ಗುಣ වෙන සංඛ්‍යාවත් එක්ක බැලුවහම ලැබෙන උත්තරේ වෙනස් වෙනවා. අපි සරල උදාහරණයක් අරගෙන බලමු මේක ගණනය කළා. දැන් ඔයාලා තිරේ දකින්නේ මේ වගේ උදාහරණයක්. අපි හිතමු ලංකාවේ රුපියලක වටිනාකම ඇමරිකානු ඩොලර් වලින් අපට දීලා තියෙනවා. එක බෙදීම 194.85. එක බෙදීම 194.85. ඒ කියන්නේ ලංකාවේ රුපියලක වටිනාකම ඇමරිකානු ඩොලර් වලින්. ඒ අතර අපි හිතමු ලංකාවේ මිල මට්ටම 110යි ඇමරිකාවේ මිල මට්ටම 120යි කියලා. එහෙනම් මෙන්න ලංකාව සහ ඇමරිකාව අතර මේ ඩොලරයක් සඳහා වන මූර්ත විනිමය අනුපාතයක ගණනය කරන ක්‍රමය. අපි වරහන් ඇතුලේ සඳහන් කරන්නේ කුමක්ද? මිල මට්ටම් දෙකේ අනුපාතය. එක වරහන් ඇතුලේ දැම්මා. ඒක ඔයාලට පේනවා. ඊළඟට වරහන්ට පිටින් මුල තියෙන්නේ මොකද්ද? ලංකාවේ රුපියලක අගය ඇමරිකානු ඩොලර් වලින් කොච්චරද කියලා. ඉතින් ඒ දෙක ගුණ කරාම ලැබිලා තියෙනවා මූර්ත විනිමය අනුපාතිකය 0.004.7ක්. ඒ කියන්නේ ලංකාවේ රුපියලක මූර්ත වටිනාකම ඇමරිකානු ඩොලර් වලින් 0.004.7ක් කියලා ලැබිලා තියෙනවා. පැහැදිලි නේද? හොඳයි. ඊළඟට ප්‍රශ්නයක් මතුවෙනවා මෙන්න මෙහෙම. දැන් ඔය අනුපාතය පාවිච්චි කළ දරුවනේ අපිට පුළුවන් රටෙන් රටට මේ මූර්ත විනිමය අනුපාතික ගණනය කරන්න. හැබැයි එහෙම ගණනය කළාට විදේශ විනිමය අනුපාතික වෙනස් වෙනකොට එක එක රටවල් සමග තියෙන විනිමය අනුව සමහර ඒවා ඉහළ යනවා, සමහර රටවල් එක පහළ යනවා, පහළ යන ප්‍රමාණය වෙනස්, ඉහළ යන ප්‍රමාණය වෙනස්, මේ වගේ ප්‍රශ්න තියෙනවානේ. එතකොට සමස්තයක් විදියට ගත්තාම සලකා බලන රටේ මුදල් ලේඛකය ලෝකේ අනිත් මුදල් ලේඛක සමග සංසන්දනය කරනකොට ඉහළ ගිහිල්ලාද පහළ ගිහිල්ලාද කියලා අපි බලාගන්නේ කොහොමද? දැන් ප්‍රශ්නයක් නේ. සමහර වෙලාවට ඇමරිකන් ඩොලර් එකක් එක්ක බැලුවාම ලංකාවේ රුපියල පල්ලෙහා ගිහින් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවෙම මේ වෙනත් රටක මුදල් ලේඛකයක් එක්ක අපි හිතමු මාලදිවයිනේ මුදල් ලේඛකයාත් එක්ක බැලුවාම අපි පොඩි ගාණකින් ඉහළ ගිහිලා තියෙන්න පුළුවන්. විශාල ගණන් වලින් යන්නේ නැහැ. එක රටකට සාපේක්ෂව අඩු වෙනකොට සාමාන්‍යයෙන් වෙන්න ඕන අනිත් රටවලටත් සාපේක්ෂව අඩු වීම. නමුත් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන අවස්ථා කලාතුරකින් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම සමස්තයක් විදියට මේ මුදල් වලට මොකද උනේ කියලා තීරණය කරන්න බෑ. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා මූර්ත විනිමය අනුපාතිකේ. ඒ ප්‍රශ්නේ නැති කරන්න නැත්නම් ඒකට උත්තරයක් හොයන්න දරුවනේ අපි යොදා ගන්නවා සංකල්පයක්. ඒ තමයි සපල විනිමය අනුපාතිකය කියන සංකල්පය. සපල විනිමය අනුපාතිකය. සපල විනිමය අනුපාතිකය කියන එක මතක තියාගන්න මේ අපි ගනුදෙනු කරන්න මේ ඩොලර් රුපියල් මාරු කරගන්න රුපියල් යෙන් මාරු කරගන්න පාවිච්චි කරන අනුපාතිකයක් නෙමෙයි. මේක දර්ශකයක්. මේක දර්ශකයක්. ඒ දර්ශකයෙන් පෙන්වන්නේ සමස්තයක් ලෙස විනිමය අනුපාතිකයට කුමක්ද උනේ කියන එක. ඒ නිසා අපි අර්ථ දක්වනවා කිසියම් රටක ව්‍යවහාර මුදල් ලේඛකය සඳහා විදේශ විනිමය අගය විදේශ ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව විවිධ ප්‍රමාණයන්ගෙන් විවිධ දිශාවන්ට වෙනස් වන විට මුදල් ලේඛකයේ විදේශ විනිමය අගය පිළිබඳ පොදු අදහසක් ලබා ගැනීමට අසීරුය. අන්නේ අසීරුතාව වළක්ව ගන්න යෝජනා කරනවා සපල විනිමය අනුපාතිකය. සපල විනිමය අනුපාතිකයේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි දරුවනේ නාමික සපල විනිමය අනුපාතිකය සහ
මූර්ත සපල විනිමය අනුපාතිකය. හොඳයි. අපට පුළුවනි නාමික සපල විනිමය අනුපාතිකය මේ විදිහට අර්ථ දක්වන්න. නාමික සපල විනිමය අනුපාතිකය යනුවෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව සමග විදේශ වෙළඳාමේ යෙදෙන ප්‍රධාන රටවල් 24හි නාමික විනිමය අනුපාතිකයන් එම රටවල් අතර ඇතිවන විදේශ වෙළඳාමේ ප්‍රමාණය මත බර තබා ගණනය කළ හැකි බරිත සාමාන්‍ය විනිමය අනුපාතිකයයි. වචන නම් ටිකක් බර වැඩි වගේ අපි බලමු මේක ලියා ගන්න. මොකද්ද නාමික සපල විනිමය අනුපාතිකය කියන්නේ? අපි ගන්නවා නාමික විනිමය අනුපාතිකය. ඒක අරගෙන දැන් රටවල් ගණනාවක විනිමය අනුපාතිකය එකතු කරන්නයි අපිට ඕනේ. එකතු කරනකොට අපි නිකන් එකතු කරගෙන ගියොත් අපි සෑම විනිමය අනුපාතිකයකම එක සමාන වැදගත්කමක් දෙනවා. හැබැයි ඔයාලා දන්නවා අපිට ඇමරිකා එක්සත් ජනපදය කියන එක මේ වැදගත් විදේශ ගනුදෙනු වලදී, චීනය කියන රට විදේශ ගනුදෙනු වලදී වැදගත්, ඉන්දියාව කියන රට විදේශ ගනුදෙනු වලදී වැදගත්, ඊළඟට සිංගප්පූරුව කියන රට විදේශ ගනුදෙනු වලදී වැදගත්. හැබැයි ඒ සමාන වටිනාකමක් සීසෙල්ස් කියන රට එක්ක අපිට නැහැ. නේද? ඒ වගේම ඒ සමාන වටිනාකමක් භූතානය කියන රටත් එක්ක අපිට නැහැ. ඒක නිසා මේ රට කොච්චර වැදගත් වෙනවද කියන එක අනුව ඒ රටට වටිනාකමක් දෙනවා. ඒකට අපි කියනවා බර තියනවා කියලා. බර තියන්නේ කොහොමද? ඒ රට සමග කරන විදේශ ගනුදෙනු වල ප්‍රමාණය හැටියට බර තියනවා. ඔබ අර සූත්‍රයේ දැකපු W කියන අගයෙන් දැන් බලන්න තිරේ W කියන අගයෙන් පෙන්වන්නේ ඒ බර ප්‍රමාණය. ඒ වෙළඳාම ඒ බර කොච්චරද කියන එක. ඒක 100ට එකක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්, 35ක් වෙන්න පුළුවන්. ඔය වගේ අගය. එතකොට වරහන ඇතුලේ තියෙන්නේ ඇත්තටම මොකද්ද? වරහන ඇතුලේ විදේශ විනිමය අනුපාතික දෙකක් තියෙනවා. ඉරෙන් උඩ තියෙන්නේ සලකා බලන රටේ මුදල් ඒකකය සඳහා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් කීයක් හම්බ වෙනවද කියන එක. ඉරෙන් යට තියෙන්නේ ඒක ගනුදෙනු කරන අනිත් රට. ඒ රටේ මුදල් ඒකකය සඳහා ඇමරිකානු ඩොලර් කීයක් ලැබෙනවද කියන එක. උදාහරණයක් විදිහට ගමු. මට ඕන ඉන්දියාව මෙතෙන්ට ඇතුල් කරන්න. මම එතකොට වෙනුවට ඇතුල් කරනවා ලංකාවේ රුපියලක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් කීයද? වෙනුවට ඉරෙන් උඩට දැම්මා. ඉරෙන් යටට කියන එක වෙනුවට දානවා ඉන්දියානු රුපියලක් ඇමරිකානු ඩොලර් කීයද? හරිද? එතකොට W බර වෙනුවට දානවා ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගනුදෙනු ප්‍රමාණයට ලබා දී ඇති බර. ඒක මහ බැංකුව තක්සේරු කරනවා වෙළඳාම ගැන සංඛ්‍යා ලේඛන සැලකිල්ලට අරගෙන. ඔන්න දැන් ඉන්දියාව අගයන් ටික දැම්මා. ඊළඟට ඔය වගේම දානවා ජපානයට අගයන් දෙක. ඔය වගේම දානවා පාකිස්තානට අගයන් දෙක. ඔය විදියටම දානවා සිංගප්පූරුවට අගයන් දෙක. ඔය විදියටම දානවා චීනයට. ඔය විදියට ලංකාවත් එක්ක ගනුදෙනු කරන වැදගත්ම වෙළඳ පාර්ශවකරුවන් 24 දෙනාටම ඔය අගයන් ටික ආදේශ කරනවා. ආදේශ කළා ඒ සියල්ල එකට එකතු කරනවා. අන්න එතකොට ලැබෙනවා දරුවනේ මොකද්ද? අන්න එතකොට ලැබෙනවා නාමික සපල විනිමය අනුපාතිකය. නාමික සපල විනිමය අනුපාතිකය. හොඳයි ඊළඟට දරුවනේ අපි බලමු මූර්ත සපල විනිමය අනුපාතිකය කියන සංකල්පය. දැන් මූර්ත කිව්ව ගමන් ඔයාලට මතක් වෙනවනේ මේකට මිල මට්ටම සම්බන්ධයි. හරිද? අපි මෙතෙක් කතා කළේ නාමික සපලනේ. දැන් මූර්ත සපල වෙනකොට ඒ විනිමය අනුපාතිකය ගණනය කළ ක්‍රමයටම අපි ගණනය කරනවා වෙනසකට තියෙන්නේ
අර දේශීය මිල මට්ටම සහ විදේශීය මිල මට්ටම අතර අනුපාතය අපි ඇතුල් කරනවා. බලන්න මේ දැන් තිරේ දිස්වන සූත්‍රය දිහා කලින් වගේම අර විදේශ විනිමය අනුපාත දෙක තියෙනවා. ඊ කිව්වේ මොකද්ද? ලංකාවේ රුපියල සඳහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් කීයක් ලැබෙනවද? ඒක වෙනසක් නැහැ. EI කියලා කිව්වේ අපි කතා කරන රට ඉන්දියාව නම් ඉන්දියාවේ රුපියලක් සඳහා ඩොලර් කීයද? අපි කතා කරන රට පාකිස්තානේ නම් පාකිස්තාන රුපියලක් සඳහා ඩොලර් කීයද? අපි කතා කරන රට එක්සත් රාජධානිය නම් එක්සත් රාජධානියේ පවුමක් සඳහා ඩොලර් කීයද? අපි කතා කරන්නේ චීනය නම් චීනයේ යුවාන් එකක් සඳහා ඩොලර් කීයද කියන එක තමයි EI කියලා දාන්නේ. හරිද? එතකොට මිල මට්ටම PD කියන්නේ ඩොමෙස්ටික් ප්‍රයිස්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ මිල දර්ශකයේ අගය. PI කියන්නේ කලින් කතා කරපු රට. ඉන්දියාව ගැන කතා කරනකොට ඉන්දියාවේ මිල දර්ශකය. පාකිස්තානය ගැන කතා කරන පාකිස්තානයේ මිල දර්ශකය. ඔන්න ඔය විදියට අපි රටවල් 24ක් දක්වා ඔය කොටස සම්පූර්ණ කරගන්නවා. ඒ හැම එකේම WI අගයට දාන්නේ ඒ රටට අදාළ වෙළඳාමේ බර ප්‍රමාණය. ඉන්දියාව ගැන කතා කරද්දී ඉන්දියාවට අදාළ බර. පාකිස්තානය ගැන කතා කරද්දී පාකිස්තානයට අදාළ බර. ওই විදියට මේ ඔබ මේ තිරයේ දකින කොටස රටවල් 24කටම සම්පූර්ණ කරනවා. කරලා ඉවර වෙලා මේ ටික එකට එකතු කරනවා. එකතු කරාම ලැබෙන අගය තමයි අපි කියන්නේ real effective exchange rate. මූර්ත සඵල විනිමය අනුපාතිකය කියලා. දැන් මේ දරුවන්ට තේරෙන්න ඕන මෙහෙම දෙයක්. මේ සූත්‍රයේ යම් විදියකින් දේශීය මිල මට්ටම ඉහළ ගියොත් විදේශීය මිල මට්ටමට වඩා මොකද වෙන්නේ? නාමික අගයට වඩා මූර්ත අගය ඉහළ යනවා. හරිද? නාමික අගයට වඩා මූර්ත අගය ඉහළ යනවා දේශීය මිල මට්ටම වැඩි වුණොත්. අන්න එතකොට මතක තියාගන්න මූර්ත සඵල විනිමය අනුපාතිකයේ ඉහළ යාම කියන එක සලකා බලන රටට හොඳ දෙයක් නෙමෙයි. ඇයි? එකෙන් කියවෙන්නේ ඒ රටේ භාණ්ඩ මිලදී ගන්න විදේශිකයන් පෙරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න ඕන කියලා. ඒ නිසා උන් මිලදී ගැනීම අධෛර්යවත් වෙනවා. ඒක නිසා මූර්ත විනිමය අනුපාතිකයේ ඉහළ යාම රටකට හොඳ දෙයක් නෙමෙයි. හොඳ දෙයක් නෙමෙයි. ඊළඟට අපි කතා කරමින් ආවේ විනිමය අනුපාතිකය මේ රටවල් අතර සංසන්දනය කරනකොට කොහොමද කරන්න පුළුවන් කියලා. ඒ සඳහා පදනමක් හදාගන්න තමයි මේ මූර්ත සඵල මේ වගේ කාරණා ගෙනාවේ. තව සංකල්පයක් තියෙනවා දරුවනේ. ඒක තමයි ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය කියන එක. ක්‍රය ශක්තිය කියන්නේ මොකද්ද? ක්‍රය ශක්තිය කියන්නේ මිලදී ගැනීමේ හැකියාව. එහෙනම් සාම්‍ය කියන්නේ සමාන කරන. ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය කියන්නේ රටවල් අතර මිලදී ගැනීමේ හැකියාව සමාන කරන විනිමය අනුපාතිකය. ඒ මොකද්ද? රටවල් අතර මිලදී ගැනීමේ හැකියාව සමාන කරන විනිමය අනුපාතිකය. මේක අපිට පුළුවන් උදාහරණයක් ආශ්‍රයෙන් තේරුම් ගන්න. අපි බලමු මේ වගේ උදාහරණයක්. බලන්න මම අරගෙන තියෙනවා රටවල් දෙකක අපි ගමු රටවල් දෙක විදිහට ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය. දැන් මේ දෙක අතර විනිමය අනුපාතිකය කොපමණද කියලා ඔබට බලා ගන්න පුළුවන් මේ මහ බැංකුවේ වෙබ් අඩවියට ගියාම බලා ගන්න පුළුවන්. ඒ අගය අපිට ලැබිලා තියෙන්නේ කොහොමද? ඒ අගය ලැබිලා තියෙන්නේ විදේශ විනිමය සඳහා තියෙන ඉල්ලුමයි සැපයුමයි අනුවනේ. ඒක තමයි නාමික විනිමය අනුපාතය. ඒක ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒක පැත්තක තියලා අපි හිතනවා
ඒක නෙමෙයි හරි එක. එහෙම තීරණය වෙච්ච රුපියල් 194ක් සමානයි ඩොලර් එකක් කියන එක නෙමෙයි හරි එක කියලා අපි හිතනවා. ඒක නෙමෙයි. එහෙනම් මොකද්ද? අන්නේ හරි එක මොකද්ද කියලා බලා ගන්න අපි විකල්ප ක්‍රමයක් යෝජනා කරනවා. මොකද්ද ක්‍රමය? අපි කියනවා එක සමාන වටිනාකමක් තියෙන භාණ්ඩ මලු දෙකක් ගන්න රටවල් දෙකෙන්. ලංකාවට ඇවිල්ලා භාණ්ඩ මල්ලක් ගන්නවා. ඒ භාණ්ඩ මල්ලම ගිහිල්ලා ඇමරිකාවේ සුපර් මාකට් එකකින් ගන්නවා. දැන් භාණ්ඩ මලු දෙක අත් දෙකේ තියෙනවා. එකක් ලංකාවෙන් ගන්නපු එක අනිත් එක ඇමරිකාවෙන් ගන්නපු එක. බලනවා ගියපු වියදම කීයද? ඔන්න මම දීලා තියෙන උදාහරණ ලංකාවේ මල්ලට රුපියල් 2000යි ඇමරිකාවෙන් ගනිපු මල්ලට ඩොලර් 20යි. එහෙනම් අපිට පිළිගන්න වෙනව නේද දරුවනේ මේ මලු දෙකේ තියෙන එකම භාණ්ඩ නම් මේ මලු දෙක සමානයිනේ. මලු දෙක සමාන නම් ඒකේ වටිනාකම් දෙකත් සමාන වෙන්න එපා. එහෙනම් අපිට පිළිගන්න වෙනවා ඩොලර් 20 සමානයි රුපියල් 2000යි කියලා. නේද? ඉතින් ඩොලර් 20 සමාන රුපියල් 2000 නම් එක ඩොලර් එකක් කීයද? රුපියල් 100ක් වෙන්න ඕනේ. අන්න එහෙම ඩොලර් එක සමාන රුපියල් 100 කියලා ආපු අගයට අපි කියනවා ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය. කියන්නේ රටවල් දෙකේම මිලදී ගැනීමේ හැකියාව සමාන කරන ලද විනිමය අනුපාතිකය. එකෙන් කියවෙන්නේ අපේ රටේ රුපියල් 2000කට ගන්න බඩු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් 20කට ගන්න පුළුවන්. ඒක නිසා ඩොලර් එක වටිනාකම රුපියල් 100ක් වෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඉතින් ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතය ඔම හදන්න පුළුවනි. හැබැයි මේකට අනුව කවුරුත් ගනුදෙනු කරන්නේ නැහැ. මේක අපිට ඕන වෙන්නේ මොකටද? අර සැබෑ වශයෙන් ගනුදෙනු කරන අනුපාතිකය උසද මිටිද කියලා බලන්න. නැත්තම් වැඩිද අඩුද කියලා සංසන්දනය කරලා බලන්න තමයි දරුවනේ ඒක ඕන වෙන්නේ. හොඳයි එහෙමනම් අපි අද සාකච්ඡාව තුලදී කතා බහට ලක් කළේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය පාවෙන විනිමය අනුපාත ක්‍රමය සමග සංසන්දනය කළා. ඒ වගේම අපි කතා කළා ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය ගැන. විනිමය අනුපාත රටවල් අතර සැසඳීම සඳහා අවශ්‍ය වන මිනුම් පිළිබඳව සාකච්ඡා කළා. හොඳයි දරුවනේ අද සාකච්ඡාවේ ප්‍රතිඵල විදියට ඔබ ලබාගත් දැනුමෙන් ඔබට සම්පූර්ණ කරන්න මේ පැවරුම මම ලබා දෙනවා අවසාන වශයෙන්. ඒ පැවරුම දැන් ඔබට තිරේ පේනවා. පැවරුමේ පළවෙනි කොටස ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය හා නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය හඳුන්වා එම ක්‍රමවල වාසි අවාසි දක්වන්න. දෙවෙනි කොටස නාමික සඵල විනිමය අනුපාතිකය හා මූර්ත සඵල විනිමය අනුපාතිකය පැහැදිලි කරන්න. තුන්වෙනි කොටස ක්‍රය ශක්ති සාම්‍ය විනිමය අනුපාතිකය නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න. මා විශ්වාස කරනවා ඒ සඳහා අවශ්‍ය දැනුම මේ සාකච්ඡාව තුළදී ඔබ ලබා ගත්තා කියලා. එහෙමනම් යලිත් දවසක මෙබඳු සාකච්ඡාවකින් මුණ ගැහෙනතුරු ඔබ සැමට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.